SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 දෙසැම්බර් 9 බදාදා සිරස්ථාන කොවිඩ් ආසාදිතයන් 30,000 පනි අදත් ආසාදිතයන් 694ක් උත්සව සමයට විශේෂ සෞඛ්‍ය උපදෙස් මාලාවක් දේශීය කොවිඩ් ඖෂධය කොවිඩ් රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස භාවිත කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඖෂධයේ නිෂ්පාදනය පරීක්ෂා කරන්න ආයුර්වේද බලධාරීන් කෑගල්ලට ඉඩකඩ අර්බුදය මහර ගැටුමට එක හෙලා බලපෑවා. විමර්ශන කමිටු අතුරු වාර්තාව හෙළි කරයි. එක සිරකුටියක 100ක් ඉන්න තැන 300ක් ඉඳලා තියෙනවා. මේ ගෙරඳුවන්ගේ මරණ පරීක්ෂණ විශේෂඥ බහුවිධ පරීක්ෂණ මණ්ඩලයකට. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීමේ තවත් පියවරක් ඉදිරියට. දෙරටතර පවතින උදර්පණ ගිවිසුම ගැන සිංගප්පූරු නීතිපති මෙරටින් විමසයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන අද පස්වරුවේ 30,000 සීමාව ඉක්මවා ගියා. ඒ අද මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් 694 දෙනාත් සමගින්. යනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 30,072ක් වනවා. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 798ක්. ඒ අතරින් 526ක් වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව හඳුනාගෙනුනේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අතරට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් 175 දෙනෙකු, මට්ටක්කුලයෙන් 89 දෙනෙකු, කොම්පඤ්ඤ වීදියෙන් 85 දෙනෙකු, මර්දානෙන් 74 දෙනෙකු සහ වැල්ලවත්තෙන් 54 දෙනෙකු අයත්. මහනුවර මහනගර සභා සීමාවට අයත් මහයාව ප්‍රදේශයෙන් ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයට සංචලන සීමා පැනවීමට පියවරගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා සඳහන් කළා. මේ අතර දෙහියෝ විට හිඟුරණ කන්ද මහාවිද්‍යාලයේ දසවන ශ්‍රේණියේ සිසුන්ට නිවාඩු ලබා දීමට විදුහල් පාලනාධිකාරිය අද පියවර ගත්තා. ඒම ශ්‍රේණියේ සිසුවෙකුගේ වැඩිමහල් සහෝදරයාට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවලින් තවත් COVID ආසාදිතයන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ දක්වා එම කලාපයෙන් වාර්තා වූ සමස්ත COVID ආසාදිතයන් ගණන 79 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කළුතර ප්‍රදේශයේ පාසලක කාර්යාල කාර්ය සහායකයෙකුගේ PCR පරීක්ෂණ වාර්තාව අද ලැබුණු අතර ඔහු COVID ආසාදිතයෙකු බව එමගින් තහවුරු වුණා. අරතුරුව ඔහු රෝහල්ගත කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහු පදිංචිව සිටි කළුතර දකුණ කුරේපාර ප්‍රදේශයට පැමිණියද ඔහු නිවසේ සිට තිබුණේ නැහැ. පසුව අනාවරණ වුණේ ඔහු කොළඹ ප්‍රදේශයේ වෙළඳසැලක් වෙත පැමිණ ඇති බවයි. ඔහු කොළඹ මොරවක පෞද්ගලික බස් රථයක නැගී යලි පැමිණීමෙන් සිටියේදී පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බස් රථය මහමග නවත්වා ආසාදිතයාව සිය බහරියට ගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණා. බස් රථය සහ එහි සිටි පිරිස විෂ බීජ හරණයට ලක් කරනු අතර කොන්දොස්තරවරයා නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ආසාදිත පුද්ගලයා පදිංචි කළුතර දකුණ කුරේපාර ප්‍රදේශයේ තවත් ආසාදිතයන් වාර්තා වීම නිසා එම ප්‍රදේශයට සංචලන සීමා පැනවීමට පියවරගත් බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ. සිංහ බහු මහතා සඳහන් කළා. මේ අතර දින ගණනාවක් තිස්සේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුර ඥාතීන් බාර නොගත් කොවිඩ් මලසිරුරු 19ක් ගොඩගැසී තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ මුහුණ පා සිටින ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අද දෙරණ අනාවරණ කළා. මෙම තත්ත්වය මතුව තිබුණේ අදාළ සිරුරු ආදාහනය රජයේ වියදමින් සිදු කරන්නයි දැනුම් දී තිබූ පසුබිමක ඒ සඳහා ප්‍රතිපාදන අදාළ අංශ විසින් ලබා නොදීම හේතුවෙන් මෙවන් පසුබිමක ඥාතීන් බාර නොගත් කොවිඩ් මලසිරුරු නිරෝධායන රෙගුලාසිවලට අනුව ආදාහනය සඳහා අවශ්‍ය පියවර ගන්නයි නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අද දැනුම් දී තිබූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ නීතිඥ නිෂා රජාරත්න මෙනවිය සඳහන් කළා.
මේ අතර එළඹෙන උත්සව සමයේ මහජන අවධානයට ලක් යුතු කරුණු කිහිපයක් ඇතුළත් මාර්ගෝපදේශමාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කර තිබෙනවා. එහිදී විශේෂයෙන්ම නත්තල් සමයේ සාප්පු සවාරි සීමා කිරීම, සාප්පු සවාරි සහ ඒ වගේ දේවල් වලට පවුලේ කෙනෙක් පමණක් සහභාගී වීම, උත්සව සංවිධානය කිරීම මේ කාලය තුළදී හැකියතාක් දුරට සීමා කිරීම, ඒ පවුල ඇතුලේ විතරක් මේ කටයුතු කරන්න කියන එක, බෝනෝන රෝග වලින් පෙළෙන වැඩිහිටිය දෙමාපියන් එවැනි පොදු ස්ථානවලට ගෙනියන්න නැතුව ආරක්ෂා කර ගැනීම තවදුරටත් වැදගත්. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජි ක්‍රැකර් ක්‍රන්චි වෙජි. කෑගල්ලේ දම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොවිඩ් රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ අද මෙම ඖෂධය නිෂ්පාදනය කිරීමට පියවර ගත්තා. කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ දම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදු කළ සායනික අත්හදා බැලීම් දෙකකදී තහවුරු වූ පසුබිමක ඊයේ එම ඖෂධය ජනතාවට නොමිලේ බෙදා දීමට පියවර ගත්තා. කෙසේ වෙතත් එම ඖෂධය ලබා ගැනීමට දසදහසකට අධික ජනතාවක් කෑගල්ලට පැමිණීමත් සමග එම තත්ත්වය පාලනය කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ඊයේ දම්මික බණ්ඩාර මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුව ඖෂධය බෙදා හැරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා. ඖෂධය ජනතාවට බෙදා හැරීම සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක්ම අදහස් පළ කළා. මේ ඖෂධය යම්කිසි විදිහකින් COVID-19 ආසාදනය වැළැක්වීම සඳහා හෝ ඒ රෝගය වැළඳුනාට පස්සේ සුව වීම සඳහා යම්කිසි විදිහකින් දායකත්වයක් තියෙනවද කියලා එය තවමත් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. පරීක්ෂණය මහාචාර්යවරුන් විසින් සිදු කරනවා. එහෙම පරීක්ෂණය සිදු කිරීමෙන්ම හැඟී යන්නේ නැහැ ඒ ඖෂධය ඉතාමත්ම සාර්ථක ඖෂධයක් කියලා. ඒ සඳහා විද්‍යාත්මක පරීක්ෂණ කර එයින් නිගමනයක් එන්න ඕන. ඒ විද්වතුන්ගේ තීරණය එනකල් අපිට ඉවසන්න සිද්ධ වෙනවා. දම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොවිඩ් රෝගීන්ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්ධන ජාතක කමිටුවේ අනුමැතිය හිමි වූ බව විශේෂ භාර අමාත්‍ය සිසිල් ජයකොඩි මහතා අද දිනට සඳහන් කළා. ඊට ආයුර්වේද දෙපාර්තමේන්තුවේද අනුමැතිය හිමි වී තිබෙනවා. අපි කතා කරන දම්මික බණ්ඩාර මහත්මයාගේ හොයාගත් ඖෂධය මේ වෙනකොට ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒ තියෙනවා නව ඖෂධයක් ආවම ඒක සම්බන්ධයෙන් අනුමැතිය දෙන්න සූත්‍ර කමිටුව කියලා ඖෂධ නියාමන කොමිටියක්. එතකොට මේ කමිටිය මේක මේ මොහොත වෙද්දී සාකච්ඡා වෙලා තියෙනවා. එතකොට ඒක කතා කරලා ආහාර ෆුඩ් සප්ලිමන්ට් එකක් විදියට ආහාරවල අමතර කොටසක් විදියට අමතරව ගත හැකි දෙයක් විදියට මේ වෙනකොට ඒකට අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිනවා. නමුත් ඖෂධයක් ලෙස මේ වෙනකොට ඒකට අවශ්‍ය සායනික පරීක්ෂණ කරන්න බටහිර වෛද්‍යවරු පිරිසකට පවරලා තිනවා. ඒක නිසා මේ විද්වත් මණ්ඩලයගෙනුත් අපි කරුණාවෙන් ඉල්ලනවා, රජයෙනුත් කරුණාවෙන් ඉල්ලනවා. මේ ඖෂධ හතර මිනිස්සු කුළු බඩු හැටියට දැනටත් පාවිච්චි කරනවා. ඔය කියන මාත්‍රාවට වැඩි ප්‍රමාණයක්. ඒ නිසා අපි රජයෙන් ඉල්ලනවා, ඒ වගේ මහාචාර්යවරුන්ගෙන් ඉල්ලනවා. හැබැයි ඔබ මේක හැමෝටම පිළිගත හැකි පිළිතුරක් කඩිනමින් අරන් දෙන්න. මේ අතර අද දින දම්මික බණ්ඩාර මහතාගේ නිවසේදී දේශීය ඖෂධය නිෂ්පාදනය කරන ආකාරය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් අධීක්ෂණය කළා. මේ පිළිබඳව දේශපාලන නියෝජිතයින්ද අදහස් පළ කළා. අපි එක කියන්න ඕන පෘථිවියෙන් ඉංග්‍රීසියෙන් යන්න කලින් අවුරුදු 10 ගාණක් බටහිර වෙදකමෙන්නේ මේ රටේ මිනිස්සු ජීවත් වුණේ. මේ බෙහෙත සාර්ථක වුණොත් ඒක අපේ රටට විතරක් නෙවෙයි ලෝකෙටම විශාල වශයෙන් ප්‍රයෝජනයක් වෙනවා. දැන් දැක්කනේ අපි දැන් ඊයේ දැක්ක මහා ජනගංගාවක් කෑගල්ලට ගැලුවා. රජයක් විදියට ඒ බෙහෙත සාර්ථකද නැද්ද කියලා හොයලා බලලා ඒක සාර්ථක නම් ඒක ජනතාවට හඳුන්වලා දුන්නට ප්‍රශ්නයක් නැහැ. ඒ වෙද මහත්මයා සහ ඒ කටයුතු කරන අයව එකග කරගෙන තිබෙනවා. සෙනගේ ස්ථානයට රැස් කරන්නේ නැතුව ඔවුන්ට ලැබෙන ඇණවුමට පමණක් ඒ ප්‍රතිකාරය ලබා දෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා අලියලවන්න එතුමගා මන්තරයක් කියනකොට ඒක හොඳයි. ඒතකොට ඒක গুপ্ত නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා පුටුවල උරු තෙල් ගන්නකොට ඒක গুপ্ত නෑ. ඒක හොඳයි. එතුමගේ තාත්තා අර තමන්ගේ ජනාධිපතිතුරු රැක් ගන්න කන්‍යාවියන් 30 ගාණක් කිරිවලින් නාවනකොට ඒක গুপ্ত නෑ. ඒක විද්‍යාත්මක. කොරෝනා එක ආපු ගමන් මැලේරියාවට මොන බෙහෙත බීපන් කියලා කියනකොට ඒක විද්‍යාත්මකයි. හොයන්න. අපේ රටේ පාරම්පරික වෙදෙක් යම් දෙයක් කරන උත්සාහ කරනකොට ඒ උත්සාහය පිළිබඳව ආණ්ඩුව හොයන එක වැරදි. ඔව් විද්‍යාව ලෙස දකින්නේ බටහිරෙන් ඇතිවෙච්ච විද්‍යාව පමණයි.
අපි ඊට වඩා දියුණු අධ්‍යාත්මික දැනුම ලබා ගැනීමේ ක්‍රම තියෙනවා. ඒවා ගැන බටහිර විද්‍යාව තාම හිතලවත් නැහැ. ඒ බටහිර විද්‍යාව ඒ දැනුම අපේ දැනුම් සම්ප්‍රදායික දැනුම් පද්ධතියත් එක්ක බලද්දී තාම දනගාන වයසේ ඉන්නේ. යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා පිළිගත්ත ඒ ක්‍රමවේදයේ සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කරලා ඒ අවශ්‍ය අනුමැතියන් ලබාගෙන කටයුතු කරන්න ඕන. නමුත් ඒක අප්‍රමාදීව වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. මොකද මේ කටයුත්ත අපි මේ රටේ ඉන්නේ ඉහළම විශේෂඥයන් කණ්ඩායමකට බාර දීලා තියෙන නිසා. ඉඩකඩ සම්බන්ධයෙන් මතු වූ ගැටලුව මහර බන්ධනාගාරයේ කලහකාරී තත්වයට එක හෙළා බලපෑ බව සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව පෙන්වා දී තිබෙනවා. මේ අතර එම ගැටුමින් මියගිය පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා යෝජනා කෙරුණු පංච පුද්ගල බහුවිධ විශේෂඥ මණ්ඩලයට අද ඒ සඳහා අධිකරණයේ අවසරය හිමි වුණා. මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන නීති කෘත්‍යය අදත් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. මියගිය රැඳවුවන් සඳහා සාධාරණ මරණ පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් බහුවිධ විශේෂඥ මණ්ඩලයකට අවසර ලබා දෙන්නයි නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම මණ්ඩලයේ සමාජිකයන්ගේ නම් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රජයේ නීතිඥ නිශා රජරත්න මෙන්වී විසින් එම කමිටුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු ඇතුළත් විය යුතු බවට අගතියටපත් පාර්ශව ඊයේ ඉල්ලීමක් කළ අතර යනුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියද ඊට කැඳවාගෙන තිබෙනවා. එම පංචපුද්ගල බහුවිධ විශේෂඥ කමිටුවට අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය හිමි වුණා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මියගිය රැඳවුවන් 11 දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. එමෙන්ම දැනට පරීක්ෂණ සිදු කර ඇති මලසිරුඩු 4ක් සම්බන්ධයෙන්ද යලි පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමටද අධිකරණයෙන් අවසරය හිමි වුණා. එමෙන්ම දැනට රාගම ශික්ෂණ රෝහලේ ඇති මියගිය රැඳවුවන්ගේ දේහ IDH රෝහල වෙත රැගෙනීම සඳහා අවසර ලබා දෙන ලෙසද නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. ඊට අවසර ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම දේහ පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ සහ කොවිඩ් මර්ධන සෞඛ්‍ය උපදෙස් දැඩිව අනුගමනය කරමින් IDH රෝහල වෙත රැගෙන ආ යුතු බවයි. මහර ගැටුම සම්බන්ධයෙන් අපරාධමය විමර්ශනයක් ක්‍රියාත්මක බැවින් මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් තීන්දුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියා. මේ අතර මහර ගැටුම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පත් කෙරුණු කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ කමිටු සමාජික ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා අද අදහස් පළ කළා. ඉතින් අපි දකින දේ තමයි මේ වෙලාවේදී තාම අවාසනාවන්ත ලෙස බන්ධනාගාර තදබදය මේට එක හෙලාම බලපාලා තියෙනවා. එක සිර කුටියක 100ක් ඉන්න තැන 300ක් ඉඳලා තියෙනවා. ඒ නිසා ඔවුන් පීඩණයෙන් හිටියා. ඔවුන්ට ඥාතීන් හමු වෙන්න ඉඩ තිබුණේ නැහැ. මොකද කොවිඩ් වසංගත තත්ත්වය නිසා දවස් කිහිපයක් තුලදී ඔවුන්ගේ PCR පරීක්ෂා පවත්වලා තියෙනවා. ඒ PCR 1000ක් කර අවස්ථාවේදී එයින් 180 ගාණක් කොවිඩ් වසංගත රෝගීන් බවට හෙළිදරව් වීම දැනගත්තට පසුව ඔවුන් ඉතාමත්ම කලබලකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔවුන් පොළු මුගුරු කැටි පීහා ආදී අරගෙන ඒ සියලු සානවල ඉඳගෙන ඒ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. නමුත් බන්ධනාගාර රැඳවියන්ට උපරිම සහන සැලසීම සඳහා අපි නිර්දේශ ඉදිරිපත් කළා. කොවිඩ් වසංගතයේ තියෙන අය මෙතනින් වෙන් කරන්න, අප ලබා දුණු අයට වහාම ගෙදර යන්න ඉඩ දෙන්න. මේ ඥාතීන් හමු වෙන්න බැරි නිසා ඔවුන්ට දුරකථන පහසුකම් හරහා ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ වෙන්න දුරකථන ජාලා විවෘත කරන්න කියලා අපි ඔවුන්ට උපදෙස් දුන්නා. මහර බන්ධනාගාරයේ ගැටුම සිදු වූ දිනට පසුදින සිදු වූ සිද්ධි දාමයක දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබුණා. ඒ සටහන්ව තිබුණේ මහර බන්ධනාගාර අධිකාරීවරයා සහ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැඳවුවන් හමු වූ අවස්ථාවක්. ඇතුළට කඩුව ඇවිල්ලා තියෙනවා. මට හිතපහන් විදිහ අහගෙන ඉතින්. ඕගොල්ලන්ගේ ප්‍රශ්න විභාගයත් එක්ක ගැටගහිච්ච දේවල්. ඒවා ගිහින් මෙතුමා නියෝජ්‍ය ආල්බත්පත් එක්ක කතා කරලා, අධිකරණ අමාත්‍යාංශත් එක්ක කතා කරලා, එහෙම ගන්නව සාකච්ඡා තීරණය විදිහට ඒවා මෙතන ඉඳලා ඉවරලා අපිට ගහක් කැට ඉඳලා බාර ගන්න පුළුවන් කියලා නෙමෙයි. ඒක තමයි මෙතුමා යන්නේ. මේ අතර ගැටුම සම්බන්ධයෙන් රැඳවුවෙක් අදහස් පළ කර තිබුණේ මෙලෙසින්. කට්ටියක් ඇවිල්ලා ගැව්වා සර්. ඒ කියන්නේ ඇතුලේ රිමාන්ඩ් කරවන්නද? මාරිමන් එකේ කට්ටිය සර්. ඔයගොල්ලෝ කරනවා? ඔව් සර්. අපි හිතේ P1 එකේ සර්. ඒ ගොඩක් කවුන්ට් ගහලා ඉන්නවද තව? තව ගහනවා සර්. උන් එලෝ ගාන කඩුත් තියෙනවා සර් අතේ. මෙතර මහර රැඳවුවන්ගේ ඥාතීන් අදත් බන්ධනාගාරය අසලට පැමිණ රැඳවුවන් පිළිබඳ කරුණු විමසීමක් සිදු කළා. දැන් මේ ඇතුළේ ඉන්න කට්ටියගේ ලිස්ට් එක. දැන් මෙතන කතා කරන්නේ නැද්ද? නෑ කතා කරන්නේ නැහැ මම ටෙලිෆෝන් නම්බර් එක. කවුරුත් අපේ මේ හොට්ලයින් එක ලියාගත්තනේ 0111 46 77යි 588 හොඳ. මහර තොරතුරු ලබා ගැනීමේ අංකය ඒකට කතා කරන්න ඕන්ලාක උදේ 8 ඉඳලා හවස 6 වෙනකන් අපේ ෆෝන් එක වැඩ. මේ දවස් තුනේ මේකෙන් තමයි ඔයාලගේ හැම තොරතුරක්ම අපි දැනුම් දුන්නේ.
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා. ඒ කොවිඩ් ආසාදිත මියගිය බවට ඊයේ වාර්තා වූ දින 20ක් වයස් ඇති බිලිදාගේ මරණය සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණයත් සමගයි. දූෂණයට එරෙහිව වඩාත් හොඳින් සටන් වැදීමට රටකට හැකිවන්නේ ඊට එරෙහිවීමට රටවැසියන්ට උවමනාවක් සහ නැඹුරුවක් ඇති විටක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අදට යෙදී ඇති අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ දූෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය නම් රටවැසියා එය ඉවසා නොසිට ඊට එරෙහිව සටන් වැදීමෙන් පමණක් බවයි. දූෂණයට එරෙහි සටනේදී රටවැසියා බලගැන්වීමට සෞභාගී දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉහළ අවධානයක් යොමු කළේ එම හේතුව නිසා බවද නාස්තිය හා දූෂණය පිටු දැකීම සිය ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් ලෙස සලකන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පණිවිඩයෙන් අවධාරණය කරනවා. මේ අතර පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් ව්‍යාප්තිය බාධාවක් කර නොගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට පවසා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු රාජ්‍ය අමාත්‍යාංශ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා කර ගැනීමට ඇති පියවර සමාලෝචනයට ගනිමින් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මහබැංකු බැනුම් කර සිදුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීමට දෙරට අතර පවතින උදර්පණ ගිවිසුම පිළිබඳ සිංගප්පූරු නීතිපති මෙරට නීතිපතිවරයාගෙන් විමසීමක් කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වෙනුවෙන් අද පැවති විවාදයේදී අමාත්‍යවරයා මෙලෙස අදහස් දක්වා සිටියා. Singapore Attorney General has sought certain clarification from our Honorable Attorney General's Department regarding whether the kind of offence which we have charged here, the indicted, falls within the first schedule of the extradition treaty between us and them. So that is ongoing. බැඳුම් කරේ කවුද නඩු කටයුතු පටන් ගත්තේ? මහ බැංකුව අධිපති කියන කියපු එකට සම්බන්ධයි කියන පුද්ගලයා අත්අඩංගුවට ගන්න අවශ්‍ය සියලුම කටයුතු සිංගප්පූරු රජයත් එක්ක ඉල්ලීම් කටයුතු කරා. මෙතන ඊට අපේ හිටපු ජනාධිපතිතුමා එතුමත් ඒ ගැන හොඳට දන්නවා. ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ඔය අනිත් ඒවා කරනවා වගේ සිල්රෙදි නිදොස්කට නිදහස් කරනවා වගේ දිවි නැගුම නිදහස් කරනවා වගේ ඕකත් කරන්න තිබ්බන් ප්‍රේමලා ජයසේකර මහත්තයාට ආදරේ වෙනවා. සිල්රෙදි නඩුව නිදහස් කරා වගේ මොකද ඔකෙන් තියන්න හදන්නේ? මිනිස්සු අපි සම්බන්ධ වෙලා කියනවාද අධිකරණ අපහාස කරන්න එපා. හොඳ නෑ. ඔබතුමියලාට හොඳ නෑ. කරා වගේ මේකත් කරන්නයි කියලා කිව්වා. ඒක නේ අධිකරණයම කරා කියලා කියන්නේ. Be cool. The independence of judiciary. Of course. This is what we did. Don't worry. My God. ප්‍රේමලාල්වත් නිදහස් කරගන්න සිල්රෙදි නඩුවෙන් නිදහස් කරගත්තා වගේ. මොකක්ද ඒකේ අර්ථය? ඒ කියන්නේ අධිකරණයට බලපෑම් කළා නිදහස් කරගත්තයි කියලා. එයාට එහෙම කතා කරන්න පුළුවන්ද නඩුකාරයෝ ගැන? මේ අද උදේ සාකච්ඡාවට ලක් වුණා අධිකරණ අමාත්‍යාංශයේ අලුත් ගොඩනැගිල්ලක් කුලියට ගැනීම පිළිබඳ. ද වියදම කීයද? කෝටි 46කට. ඒ කියන්නේ මාසෙකට 1 කෝටි 70 ලක්ෂයක් වියදම්. 330 දෙනෙකුට සේවය කරන්න ඩිපාර්ට්මන්ට් 10ක් එක්ක අපිට බත්තර මුල්ලට යන්න බෑ. මොකද ඒ ප්‍රදේශයේ තමයි අධිකරණය තියෙන්නේ, අධිකරණ සේවා කොමිෂන් සභාව තියෙන්නේ, නීතිපති දෙපාර්තමේන්තුව තියෙන්නේ, අපේ සියලු අනිත් ආයතන තියෙන්නේ. වෙන තැනකට අරගෙන ගියොත් ජනතාව සහ සම්පූර්ණයෙන්ම දෙකට බෙදිලා ශාල අපහසුතාවයටපත් වෙන ඉඳා. නැත්තම් මම කැමති මෙතන ඉන්න. ඕකම තමයි එදා කුෂිකර්ම අමාත්‍යාංශ බිල්ඩින් එක ගත්තේ. ඒකට දෙවෙන්නේ නෑනේ. අපි අවසරය ඉල්ලලා විතරයි තියෙන්නේ. අවසරය ලැබිලා තියෙනවා. දෙකෙන් එකක් වෙන්නට ඕන. එක්කෝ අධිකරණය අරගෙන යන්නට ඕන. එහෙම නැත්තම් අපි යන්නට ඕන. දැන් ඔබතුමලා කියන දේ අනුව අපි නොගිහින් ඉඳලා අධිකරණයට වෙනත් තැනක් ලබා දෙන්නම්. මම වගකීමෙන් කියනවා අපි මේක කරන්නේ නැහැ කියලා. මේ කැබිනට් මණ්ඩලය මගේ ළඟ ඉන්නවා නන් ටික. රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර පාටලි චම්පික රණවක, විජේදාස රාජපක්ෂ. විජේදාසේ පැත්තේ ඉඳලා තමයි අපට කිව්වේ අවුවලාට නඩුව දාන්න, අවුවලා හිරේ දාන්න, රංජන් ගිල නඩුකාරයට කතා කරන්න, රංජන් හැන්ඩල් කරන්න. මේ ඔක්කොම කිව්වේ කැබිනට් මණ්ඩලයේ තමුන්නාන්සලා ඔක්කොම එකට ඉඳලා. තමුන්නාන්සලා ජනතා විමුක්ති පෙරමුණ UMP එක තමුන්නාන්සලා එක්ක අවුවලා ලයිස්තුව හදලා තන්නි මතයට උසාවියට නඩුකාරයෝ තමුන්නාන්සලා පත් කරා. ජොන්සන් ප්‍රනාන්දු ඇමතුමා ගෙනෙල්ලා
කෑගල්ල මේ මනුස්සයා හිර කරලා හිටියා. අධිකරණ ඇමතිතුමිය කොළඹින් ගෙනෙල්ලා ඔබතුමාලා කීපාරක් චෙක් කරාද? කිව්වේ මොකද්ද නිලධාරී අධිකරණ ඇමතිතුමියගේ නියෝගයට අපි ආවේ. මේ මිනිස්සුන්ට කණ්ඩ දුන්නේ නැහැ. අදින සරම දුන්නේ නැහැ. නලින් ප්‍රනාන්දු ඉන්නවා මෙතන. ඒ සිරගත වෙච්ච එක්කෙනෙක් තමයි මම ජෝෂන් ඇමතිතුමත් එක්ක මෙතුමිය එව්වයි කියපු ටීම් එකෙන් සරන් ගලලා අපිව චෙක් කරුවේ. අපේ පස්සපැත්ත බලන්න ඕනයි කිව්වා. මෙතුමියට පස්සපැත්ත බලන්න වෙන්නේ නැති. ඕනකම. ඒ වේදනාව එතුමාගේ. කොසල් රජුරුවන්ගේ 15 වෙනි සිහිනය ගැන අපේ බුදුරජාණන් වහන්සේ කොහොමද කිව්වේ? අනාගතයේ පහත් වැඩ කරන දාමරිකයන්, මිනිමරුවන්, සොරුන් වැනි අයට පාලකයන් විසින් සම්භාවනීය තත්වයක් දෙන නිසා බුද්ධිපතුන්ට සිදුන ඔවුන් කියන දේවල් අහන්න. කොසල් රජුරුවන්ට ඇති වුණාලු අනාගතය දැකීමේ හැකියාවක්. බුදුන්ගෙන් බණ අහලා. කොසල් රජුරුවන්ගෙන් අහුවලු කවදාද ඔය නරක අනාගතය එන්නේ කියලා. එතකොට කොසල් රජුරුව කිව්වලු ඒක එන්නේ ලංකාව නැමැති රටේ UNP නැමැති ආණ්ඩුව කාලේ කියලා. දැන් තවත් පුවත් කිහිපයක්. රටේ ඇතිවිය හැකි න්‍යෂ්ටික හෝ විකිරණශීලී තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කවුන්සිලය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත විකිරණ මෙනුම් උපකරණ කටලයක් පරිත්‍යාග කර තිබෙනවා. එම විකිරණ මෙනුම් උපකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත ඊයේ සංකේතාත්මකව ප්‍රදානය කර තිබුණා. විශේෂයෙන්ම පරමාණු සහ විකිරණශීලී ද්‍රව්‍ය වලින් විය හැකි උපද්‍රව වලින් රට ආරක්ෂා කිරීමේ වගකීම අපිට ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත. ඉතින් ඒ සඳහා මෙම උපකරණ තොගය පාවිච්චි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. කුරුණෑගල බඩල්ගම ගම්මානයේ වී කපඩා කර තිබූ නිවසකට වනාලියෙකු විසින් පැති 8කින් පහර දී එම නිවසේ තිබූ වී ආහාරයට ගෙන තිබුණා. එම අවස්ථාවේ නිවසියන් නිවසේ සිට නැහැ. ඉතුරු වෙලා තියෙන්නේ টয়ලට් එක විතරයි. තියෙන්නේ පැදුරක් විතරයි. පැදුර දාන බුදියන්ට වෙන්නේ එළියේ. එහෙම වුණොත් අතරට ඇවිල්ලා අලියා පාගලා එනවා. එත් සමගින් ප්‍රතිප්‍රකාශය නිමාවට පත්වනවා. මේ අනතුරු ඔබට එක්විය හැකි අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමගින් සුබ රාත්‍රියක්.